හරි ළමයි අපි පටන් ගමු පාඩම කීප දෙනෙක් නම් අඩුයි. ඒ අයට රෙකෝඩින් එක අපි දාමු. හරි එතකොට අපි ගිය සතියේ නෙමෙයි අපි ඊයේ මේ නැවැත්තුවේ ඇනිමාලියා රාජධානිය කියන තැන. නේද? එතකොට අපි කතා කරා වර්ගීකරණයේදී මේ අධිරාජධානි තුනේ වර්ගීකරණය ගැන අපි කතා කරා මුලින්ම. ඊට පස්සේ අධිරාජධානි තුනෙන් ආකියා බැක්ටීරියා යුකැරියා කියන අධිරාජධානි තුනෙන් යුකැරියා අධිරාජධානියේ නැවත රාජධානි හතරක් තියෙනවා. ප්‍රෝටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ සහ ඇනිමාලියා. එතකොට ප්‍රෝටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ ගැන අපි කතා කරා. එතකොට තව අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඇනිමාලියා රාජධානිය ගැන. ඊට පස්සේ ඇනිමාලියා රාජධානියත් අපි කතා කරා. ඇනිමාලියා රාජධානියේ ජීවීන් අපි කාණ්ඩ දෙකකට වර්ග කරනවා. කොඳු වැට පෙලක් හෙවත් කශේරුවක් තිබීම හෝ නොතිබීම පදනම් කරගෙන. කොඳු වැට පෙලක් තියෙන අයට අපි කියනවා පෘෂ්ඨවංශීන් කියලා. නැති අයට කියනවා අපි අපෘෂ්ඨවංශීන් කියලා. එතකොට අපි මුලින්ම අපෘෂ්ඨවංශීන් බලමු අපෘෂ්ඨවංශීන් ගැන. එතකොට අපෘෂ්ඨවංශීන් කියන්නේ කශේරුවක් නැත්නම් කොඳු වැට පෙලක් නැති අය. මේගොල්ලෝ කාණ්ඩ පහකට බෙදෙනවා. ඒගොල්ලන්ගේ ලක්ෂණ පදනම් කරගෙන. නිඩාරියා නැත්නම් සීලන්ටරේටා, ඇනලිඩා, මොලුස්කා, ආත්‍රොපෝඩා, එකයිනොඩමේටා කියලා. ඒ විදිහට කාණ්ඩ පහකට අපි වර්ග කරනවා. එතකොට මේ කාණ්ඩ පහෙන් පළවෙනි කාණ්ඩය තමයි නිඩාරියාව. දැන් මේ නිඩාරියාව කියන සත්තු ළමයි ජලජ පරිසරවල විතරයි වාසය කරන්නේ. ජලජ පරිසරවල විතරක් වාසය කරන ද්විප්‍රස්තර සතුන් කියලා කියනවා. ද්විප්‍රස්තර කියන්නේ ළමයි මේගොල්ලන්ගේ දේහය සෛල ප්‍රස්තර දෙකකින් හැදිලා තියෙනවා. සෛල තට්ටු දෙකක් තියෙනවා කියන එක තමයි ඒකේ අදහස. ශරීරයේ සෛල තට්ටු දෙකක් තියෙනවා. ද්විප්‍රස්තර ජීවීන් කියලා කියනවා. ඒක මේගොල්ලන්ගේ තව ලක්ෂණ ගණනාවක් තියෙනවා. අපි බලමු ඊළඟට ලක්ෂණ ටික. එතකොට මේ සීලන්ටරේටා සත්තුන්ට උදාහරණ විදියට අපිට කියන්න පුළුවන් මුහුදු මල. මේ මැද රූපේ තියෙන මුහුදු මල. හරි ඊට පස්සේ ලෝඩියා. ලෝඩියා කියන්නේ මේ ජෙලිෆිෂ්ලාට ළමයි. සහ හයිඩ්‍රා වාගේ සත්තුන්ට අපි කියනවා සීලන්ටරේටා කාණ්ඩේ සතුන් කියලා. ඒතර මේගොල්ලෝ සේරම අපි කිව්වා ජලජ පරිසරවල වාසය කරන්නේ. ජලජ පරිසරවල වාසය කරන විලෝපික සතුන් කියලා අපි කියනවා. විලෝපික සතුන් කියන්නේ වෙනත් සතුන්ව ගොදුරු කරගෙන ආහාරයට ගන්න අය. මේගොල්ලන්ගේ ඒ ගොදුරු කරගන්න තියෙනවා විශේෂ අවයවයක්. ඒවට කියනවා අපි දංශක කෝෂ්ඨ කියලා. දැන් මේගොල්ලන්ගේ ළමයි ශරීරයේ අරීය සමමිතියක් තියෙනවා. දැන් අපේ ශරීරය නම් ද්විපාර්ශ්වික සම්මිතිකයිනේ. නේද? සමමිතිය කියලා කියන්නේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට අපේ තියෙන්නේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් එක තලයයි. අපේ ශරීරයේ හරි මැදින් දෙකට කැපුවොත් සමාන කෑලි දෙකකට වෙන් වෙනවා. එතකොට ඒ වාගේ අයට කියනවා අපි ද්විපාර්ශ්වික සමමිතිකය කියලා. දැන් මේගොල්ලන්ගේ තියෙන්නේ අරීය සම්මිතියක්. මේගොල්ලන්ගේ ශරීරයේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් තල කීපයක් තියෙනවා. ඒක නිසා කියනවා අපි අරීය සම්මිතිකයි කියලා. තව විශේෂත්වයක් තියෙනවා මේගොල්ලන්ගේ ශරීරයේ එකම එක විවෘත කෙළවරයි තියෙන්නේ. ඒ විවෘත කෙළවරේ මුඛය පිහිටලා තියෙනවා. මුඛය. දැන් මේ හයිඩ්‍රාගේ මේ විවෘත කෙළවර මෙන්න මෙතන. මේ මවුස් පොයින්ටර් එක තියෙන්නේ. ඒතකොට මෙතන තමයි මුඛය තියෙන්නේ. මුහුදු මලේ මෙතන උඩ තියෙන්නේ මුඛය. ඊට පස්සේ ලෝඩියා ගත්තොත් ලෝඩියාගේ මේ යට පැත්තේ මෙතන මුඛය තියෙන්නේ. ශරීරයේ එකම එක විවෘත කරලායි තියෙන්නේ. ඒක මුඛය පිහිටලා තියෙනවා. ඊට පස්සේ මුඛේ වටා ග්‍රාහිකා තියෙනවා. මේ කෙඳි වාගේ විව්ව ප්‍රසර තියෙන මේව තමයි ග්‍රාහිකා කියන්නේ. ඒ ග්‍රාහිකාවල කෙලවර තියෙනවා දංශක කෝෂ්ඨ. පොඩ්ඩක් ඉන්න. හරි එතකොට මේ
අපි කියනවා මේ ග්‍රාහිකාවල කෙලවර තියෙනවා දංශක කෝෂ්ඨ කියලා විෂ නිපදවන ග්‍රන්ථි. ඒතකොට මේගොල්ලෝ මෙහෙමයි කරන්නේ. මේගොල්ලෝ ළඟට එන චූටි සත්තුන්ව මේ දංශක කෝෂ්ඨ වලින් පහර දීලා අඩපණ කරනවා. අඩපණ කරලා ඒ චූටි සත්තු ආහාරයට ගන්න. ඒක තමයි මේගොල්ලන්ගේ පෝෂණ ක්‍රමය. හරි? මේගොල්ලෝ විලෝපිකයෝ කියන්නේ ඒකයි. වෙනත් චූටි සත්තුන්ව මරලා ආහාරයට ගන්නවා. ඒක නිසා අපි විලෝපිකයෝ කියලා කියන්නේ. හරි. එතකොට බලන්න මේ සීලන්ටරේටාවන්ගේ නැත්තම් නිඩාරියාවන්ගේ තියෙන ලක්ෂණ කීපයක් මෙතන දීලා තියෙනවා. සියල්ලම ජලජ වාසීන්‍ය ජලයේ විතරයි වාසය කරන්නේ. වැඩි පිරිසක් කරදිය වාසී වන අතර සුළු පිරිසක් මිරිදිය වාසී වේ. කරදිය තමයි වැඩිම පිරිසක් ඉන්නේ. පොඩි ප්‍රමාණයක් ඉන්නවා මිරිදියේ. ඊට පස්සේ කියනවා බහුසෛලික දේහය සෛල ප්‍රස්තර දෙකකින් ගොඩ නැගියද. සෛල තට්ටු දෙකක් තියෙනවා. ඒ නිසා ද්විප්‍රස්තරයින් ලෙස හැදින්වේ. දේහය තුල සීලෝමාන්ත්‍රේ නම් ආහාර මාර්ගය ලෙස ක්‍රියා කරන කුහරයක් පවතී. දැන් මේගොල්ලන්ගේ මේ ශරීරයේ එකම එක විවෘත කෙලවරයි තියෙන්නේ. ඊට පස්සේ ඒකේ ළමයි කුහරයක් තියෙනවා ඇතුලේ. ඇතුලේ කුහරයක් තියෙනවා. ඒ කුහරේ තමයි සීලෝමාන්ත්‍රය කියලා කියන්නේ. ඒක ආහාර මාර්ගයේ විදියට ක්‍රියා කරනවා. එතකොට ශරීරය මේක කියන්න බැරුණා මට. මේගොල්ලන්ගේ දේහ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි බුහුබා සහ මෙඩුසා. ඒ ආකාර දෙක තමයි බුහුබා ආකාරයයි මෙඩුසා ආකාරයයි. මෙන්න මේකයි මේ බුහුබා මෙඩුසා කියලා කියන්නේ. බුහුබා කියන කට්ටිය ස්ථිරවම උපස්තරයකට සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් මේ මුහුදු මල කියන්නේ බුහුබා ආකාරයේ එක්කෙනෙක්. තව එක්කෙනෙක් තමයි කොරල් බුහුබාව. ඒගොල්ලන්ට යන්න බෑ. ස්ථිරව යම් පෘෂ්ඨයකට සම්බන්ධ වෙලා ඉන්නවා බුහුබාව. මෙඩුසාව කියන කට්ටිය නිදැල්ලේ පිහිනමින් වාසය කරනවා. දැන් මේ ලෝඩියා කියන්නේ මෙඩුසාවේ. ඒතොර ඒගොල්ලෝ නිදහසේ පිහිනමින් වාසය කරනවා. ඒතොර මෙන්න මේ විදිහට දේහ ව්‍යුහ ආකාර දෙකක් තියෙනවා. බුහුබා ආකාරයයි මෙඩුසා ආකාරයයි. හරි මෙඩුසාව කියන්නේ මේ නිදැල්ලේ පිහිනමින් වාසය කරනවා. ඊට පස්සේ දේහ අරීය සම්මිතියක් දරනවා. අපි කතා කරා එක අරීය සම්මිතියක් දරනවා. සියල්ලම විලෝපිකින්ය පහරදී කුඩා සතුන් අඩපණ කර ආහාරයට ගනී. දංශක කෝෂ්ඨ දරයි. එතකොට දංශක කෝෂ්ඨ කියන්නේ අර ග්‍රාහිකාවල කෙලවර තියෙනවා විෂ නිපදවන ග්‍රන්ථි. ඒවට තමයි දංශක කෝෂ්ඨ කියලා කියන්නේ. අංකුර සෑදීම මගින් අලිංගික ප්‍රජනනයේ සිදුවේ ලිංගික ප්‍රජනනයේද සිදු කරයි. දැන් මේගොල්ලන්ගේ ළමයි මේ හයිඩ්‍රාගේ එහෙම මේ හයිඩ්‍රාගේ ළමයි මේ අංකුර දානවා. හරියට අර ගහක අතු මේ ගහකින් අංකුර හැදෙන්නේ. ගස් වලින් අලුත් අතු පාර්ශ්වික අංකුර අතු හැදෙන්න වාගේ මේගොල්ලන්ගේ අංකුර හැදෙනවා. අංකුර හැදලා අලුත් හයිඩ්‍රාව හැදෙනවා මේකෙන්. හැදිලා ඒගොල්ලෝ ගැලවිලා වෙන් වෙනවා. ඒ විදිහට අලිංගික ප්‍රජනන ක්‍රමයෙන් ඒ වගේම ලිංගික ප්‍රජනනයේ මේගොල්ලෝ බෝ වෙනවා. හරි. එහෙමනම් ඔන්න ඔය විදිහට තමයි නිඩාරියාව ගැන කියන්න තියෙන්නේ. අපි ටියුට් එකේ මෙහෙම ලියාගමු ළමයි. ටියුට් එකේ සීලන්ටරේටා නැත්නම් නිඩාරියා කියන තැන ලියා ගන්න මෙහෙම. ද්විප්‍රස්තරයින් වන හයිඩ්‍රා මුහුදු මල ලෝඩියා හයිඩ්‍රා මුහුදු මල ලෝඩියා වැනි සතුන් අයත් වන වංශයයි. මොවුන්ගේ ලක්ෂණ කිහිපයක් පහත පරිදි දැක්විය හැක.
පහත පරිදි දැක්විය හැක. හරි. ළමයි අපි මේ ලක්ෂණ ටික ලියාගමු. මේ ලක්ෂණ ටික ලියාගෙන මට අත උස්සන්න දාන්න මේ ඉවරද කියලා බලා ගන්න මට. හරි. ඉක්මනින් ලියමු අපි අද මේ පාඩම ඉවර කරන්න ඉඳලා.
ඉක්මන් කරමු ළමයි. ඉවර නම් අත උස්සන්න. හරිද? ලෙසාරා, ඉමේෂ්, තිමාෂා හරි. එවන අපි ඊළඟට යමු. හරි, ඊට පස්සේ ඇනලිඩාව. රයිට්, බලන්න ඇනලිඩාව කියන්නේ ළමයි මේ ගැඩවිලා කූඩැල්ලා පත්තෑ පණුවා. දැන් ඕගොල්ලන්ට මේ උදාහරණ ලියද්දි ළමයි මේ උදාහරණ විතරක් ලියන්න. මතක තියාගන්න මේවා විතරක් ලියන්න. මොකද මේ පොතේ දීලා තියෙන උදාහරණ. එතකොට එහෙමනම් ඇනලිඩාව කියන්නේ සිහින් පණු ආකාර දේහ දරන සීලෝමය නැමැති දේහ කුහරයේ මුලින්ම විකසනය වූ සත්ව වංශය කියලා කියනවා. මේ සීලෝමය කියන්නේ මෙහෙම එකක්. දැන් ළමයි අර කලින් කට්ටියගේ අපි කලින් කතා කරේ කවුද? මං චුට්ටක් මේකෙම අඳින්නම්. නිඩාරියාව ගැනනේ. නිඩාරියාවන්ගේ ශරීරයේ මෙහෙම එකම එක විවෘත කෙලවරක් තියෙනවා. එතකොට මේ විවෘත කෙලවර තමයි මුඛය තියෙන්නේ. ඊට පස්සේ දේහය මෙහෙම තියෙනවා. දැන් මුහුදු මල ශරීරය ওই විදිහට. එතකොට ඇඟ ඇතුලේ මේක කුහරයක් තියෙනවා මේගොල්ලන්ගේ. ඒ කුහරය තමයි ආහාර මාර්ගයේ විදිහට සලකන්නේ. ඒකට කියනවා සීලෝමාන්ත්‍රය කියලා. එතකොට මේගොල්ලන්ගේ ඊට පස්සේ ඊළඟ සත්ව වංශය ඇනලිඩාව. මේ ඇනලිඩාවන්ගේ ළමයි සීලෝමාන්ත්‍රය නෙවෙයි සීලෝමය කියලා දේහ කුහරයක් මුලින්ම ඇති වෙච්ච කට්ටිය කියනවා ඇනලිඩාව කියලා. සීලෝමය කියන්නේ මෙහෙම එකක්. දැන් අපි මෙහෙම මේ කවුද මේ ගැඩවිලාගේ මෙහෙම අපි කැපුවොත් මේ ඇතුලේ මෙහෙමයි තියෙන්නේ. මෙයාගේ මැද තියෙනවා ආහාර මාර්ගය. මෙහෙම තියෙනවා ආහාර මාර්ගය. ඒ ආහාර මාර්ගයට පිටින් තියෙනවා දේහ. දේහ කුහරේ මෙහෙම තියෙන්නේ. එතකොට මෙන්න දේහය මෙහෙම තියෙනවා. හරි, දැන් මේ මැද තියෙන ආහාර මාර්ගය, මේ පිටින් තියෙන දේහය, ඒ අතර මෙන්න මේ කොටස. මේ කොටස ළමයි හිස් කුහරයක්. මෙන්න මේකට තමයි සීලෝමය කියලා කියන්නේ. මෙන්න මේ මම පාට කරලා ඉරි ගහලා තියෙන්නේ. ඒතකොට මේ කොටසේ මොකුත් නැහැ. මේක හිස් දේහ කුහරයක්. ඇතුලේ කුහරයක් තියෙනවා. ඒතකොට මේ කුහරයට කියනවා සීලෝමය කියලා. මේ ගැඩවිලා කියන එක්කෙනා ඔයගොල්ලෝ යන හැටි දැකලා ඇති. ගැඩවිලා යන්නේ ළමයි හරියට ස්ප්‍රීන් එකක් වාගේ. හැකිලෙනවා, දිගැරෙනවා.
මේ සීලෝමය කියන කුහරෙන් කරන ප්‍රධානම කාර්යය තමයි දේහ චලන මගින් ආහාර මාර්ගයේ චලන වලට ඇතිවන බාධාව වළක්වනවා. මෙයාගේ ශරීරය ළමයි මෙයා ඉස්සරහට යද්දි මේ ඇඟ ස්ප්‍රීන් එකක් වාගේ හැකිලෙනවා දිගහැරෙනවා. එතකොට මේ හැකිලීම දිගහැරීම නිසා ආහාර මාර්ගයත් ඒ විදිහට හැකිලෙන්න දිගහැරෙන්න ගන්නවානේ. එතකොට අන්නේ කාර්ය වළක්වන්නේ ওই සීලෝමය කියන කුහරෙන්. එතකොට මේ සීලෝමයක් විකසණය වෙච්ච මුල්ම සත්ව වංශයේ තමයි ඇනලිඩාව කියන්නේ. ගැඩවිලා කූඩැල්ල පත්තෑ පණුව වගේ සතුන් මේ වංශයට අයිති වෙනවා. එතකොට මේගොල්ලෝ හැමෝම ළමයි තෙතමනේ තියෙන ගොඩබිම පරිසරවලත් ජලජ පරිසරවලත් වාසය කරනවා. හරි? මට තප්පරයක් දෙන්න. හරි. එතකොට මේ විදිහට මේ සීලෝමේ නැමැති දේහකෝරේ විකසණය වෙච්ච මුල්ම සත්තු තමයි ඇනලිඩාව කියන්නේ. එතකොට ඇනලිඩාව ළමයි තෙතමනේ සහිත ගොඩබිම සහ ජලජ පරිසරවල වාසය කරනවා. දැන් දිය කූඩැල්ලෝ කියලා జాතියක් ඉන්නවා. ඒ දිය කූඩැල්ලෝ කියන අය ජලයේ ඉන්නේ. හෙලෝ. right ඊට පස්සේ බහුසෛලික දේහය සෛල ප්‍රස්තර තුනකින් මේ සෛල තට්ටු තුනක් තියෙනවලු දේහේ. හරි. ඊළඟට සිහින් පණු ආකාර දේහ දරනවා කියනවා. දේහ බාහිරවද අභ්‍යන්තරවද සමාන ඛණ්ඩවලට බෙදිය නිසා සකණ්ඩ පණුවන් ලෙස හඳුන්වනවා. බලන්නකො මේ මේගොල්ලන්ගේ ළමයි රූපේ දැක්කම ඕගොල්ලන්ට පේනවා මේ වලලු තියෙන්නේ. නේද? එතකොට මේ හැමෝගෙම මේමයි මේ කූඩැල්ලගෙත් එහෙම තියෙනවා. එතකොට මේ දේහය බාහිරව සහ අභ්‍යන්තරව ඛණ්ඩවලට බෙදිලා තියෙනවා. ඒක නිසා අපි කියනවා සකණ්ඩ පණුව කියලා. සකණ්ඩ පණුව. දේහය ද්විපාර්ශවික සමමිතියක් දක්වයි. සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් එක තලයයි තියෙන්නේ. ඊළඟට දේහය තුල ශරීර බිත්තිය හා අන්ත්‍රය අතර තරලයක් සහිත කුහරයක් පවතී. එය සීලෝමේ නම් වේ. අපි මේ කතා කරා මෙමගින් දේහ චලනවලදී ආහාර මාර්ගයට බලපෑමක් ඇතිවීම වළක්වයි. සමහර සතුන් අලිංගිකව ප්‍රජනනය අතර සමහරුන් ලිංගික ප්‍රජනනය සිදු කරයි. රයිට් ලියා ගන්නකො මේම ටියුට් එකේ. ටියුට් එකේ ලියා ගන්න මේම. හරි. ඇනලිඩා කාණ්ඩේ මේ ළමයි ටියුට් එකේ මේ අයගේ උදාහරණ නම් ටික ලියා ගන්න. මේ රූප සටහන් තුනේ 9 වෙනි පිටුවේ රූප සටහන් තුනේ නම් ටික ලියන්න. මුලින්ම ඉන්නේ පත්තෑ පණුවා. පත්තෑය නෙවෙයි පත්තෑ පණුවා. පත්තෑ පණුවා. නෙරයිස් කියලා යාට ඉංග්‍රීසියෙන් කියනවා පත්තෑ පණුවා ගැඩවිලා දෙවෙනි එක්කෙනා ගැඩවිලා තුන්වෙනි එක්කෙනා කූඩැල්ලා. පත්තෑ පණුවා ගැඩවිලා කූඩැල්ලා. හරි. රයිට් අපි මෙහෙම ලියමු යටින්. හරි. ඇනලිඩාවන්ගේ ලක්ෂණ කිහිපයක් පහත පරිදි දැක්විය හැක. ඇනලිඩාවන්ගේ ලක්ෂණ කිහිපයක් පහත පරිදි දැක්විය හැක.
පළවෙනි එක කරුණු විදියට අපි ලියමු. තෙතමනේ සහිත ගොඩබිම හා කරදිය මිරිදිය පරිසරවල වාසය කරයි. කරදිය මිරිදිය පරිසරවල වාසය කරයි. ඊළඟ එක බහුසෛලික දේහය බහුසෛලික දේහය සෛල ප්‍රස්තර තුනකින් ගොඩනැගී ඇති නිසා ත්‍රිප්‍රස්තරයින් යනුවෙන් හැඳින්වේ. හරි ඊළඟ එක සිහින් පණු ආකාර දේහ දරයි. සිහින් පණු ආකාර දේහ දරයි. ඊළඟට දේහය බාහිරව හා අභ්‍යන්තරව සහ අභ්‍යන්තරව खंडवलට බෙදී ඇති නිසා
බාහිරව සහ අභ්‍යන්තරව ඛණ්ඩවලට බෙදී ඇති නිසා සකණ්ඩ පණුවන් යනුවෙන් හඳුන්වයි. සකණ්ඩ පණුවන් යනුවෙන් හඳුන්වයි. හරි ඊළඟ දේහයේ ද්විපාර්ශ්වික සමමිතියක් දක්වයි. දේහය ද්විපාර්ශ්වික සමමිතියක් දක්වයි. දේහය ද්විපාර්ශ්වික සමමිතියක් දක්වයි. ඊළඟට ශරීර බිත්තිය හා අන්ත්‍ර අතර ශරීර බිත්තිය හා අන්ත්‍ර අතර තරලයක් සහිත කුහරයක් ඇති අතර එය සීලෝමය යනුවෙන් හැඳින්වේ. එමගින් දේහ චලන මගින් ආහාර මාර්ගයට
ආහාර මාර්ගයට ඇතිවන බලපෑම වැලකේ. හරි. ඉඩ තියෙනවද දන්නේ නැහැ ලියන්න. ඇතිද ඉඩ ළමයිද? මදිද තව ලියන්න පුළුවන්ද අනිත් කාරණේ? ඉඩ තියෙනවා නම් අනිත් එක ලියාගන්න. සමහර සතුන් අලිංගික ප්‍රජනනයේද සමහර සතුන් ලිංගික ප්‍රජනනයේද සිදු කරයි කියලා ඉඩ තියෙනවා නම් ලියන්න. හරි. සමහර සතුන් අලිංගික ප්‍රජනනයේද සමහර සතුන් ලිංගික ප්‍රජනනයේද සිදු කරයි. රයිට්. අපි ඊළඟ එක බලමු. right. ඊළඟ කාණ්ඩයේ මොලුස්කා අපෘෂ්ඨවංශී කාණ්ඩයේ මොලුස්කා. මොලුස්කාව කියන්නේ ළමයි මෘදු දේහ දරන ත්‍රිප්‍රස්තරික සතුන්. දැන් ඕගොල්ලෝ දන්නවා ද්විප්‍රස්තර ත්‍රිප්‍රස්තර කියලා කියන්නේ දේහේ සෛල ප්‍රස්තර සංඛ්‍යාව. ද්විප්‍රස්තරයින්ගේ සෛල ප්‍රස්තර 2යි. ත්‍රිප්‍රස්තරයින්ගේ සෛල ප්‍රස්තර 3යි. එතකොට මේගොල්ලන්ගේත් මොලුස්කාවන්ගේ සෛල ප්‍රස්තර 3කින් හැදිලා තියෙනවා. හරි. එතකොට මේගොල්ලෝ බොහොම මෘදු දේහ දරනවා. ඒක නිසා මොලුස්කාව කියලා කියනවා. මෘදු දේහ දරනවා. මෘද්වංශීන් කියලාත් කියනවා. මෘද්වංශීන්. සියලුම බෙල්ලෝ වර්ග අයිති ළමයි මේ කාණ්ඩයට. ගොළු බෙල්ලා, දෙපියම් බෙල්ලා, අටපියල්ලා, හක් බෙල්ලා, මුතු බෙල්ලා ඔය හැම බෙල්ලෙක්ම අයිති මේ කාණ්ඩයට. ඊට අමතරව දැල්ලා, බූවල්ලා, හංගොල්ලා ඒ වාගේ සත්තුත් මේ කාණ්ඩයට අයිති වෙනවා. දැන් බෙල්ලෝ කියලා අපි කියන්නේ මේ කවචයක් තියෙන අයනේ. ඒතකොට සමහර මොලුස්කාවන්ගේ කවච තියෙනවා. කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච කවච. කැල්සියම් කාබනේට් කියන කණජයෙන් මේ කවචේ හැදිලා තියෙන්නේ. නේද? ඒතකොට මේගොල්ලන්ගේ ළමයි පේශිමේ පාදයක් තියෙනවා. පේශිමේ පාදයක්. දැන් මේ බූවල්ලන්ගේ තියෙන පේශිමේ පාදේ තමයි මේ අඬු. හරි. එතකොට මේගොල්ලන්ගේ මේ ගොළු බෙල්ලගේ මේ යටපැත්තේ තියෙන දේහේ යටපැත්තේ තියෙනවා පේශිමේ පාදේ. මේ තියෙන්නේ පේශිමේ පාදය. මෙන්න මෙතන. හරි. එතකොට මේගොල්ලන්ගේ පේශිමේ පාදේ තමයි මේ බූවල්ලන්ගේ දැල්ලන්ගේ මේ තියෙන අඬු. ඒ වාගේ. හරි. එතකොට මේගොල්ලන්ගේ ශරීරයේ කොටස් තුනක් තියෙනවා. හිස, පේශිමේ පාදේ සහ අන්තරංග ගොනු. දැන් මේ ගොළු බෙල්ලගේ ළමයි බලන්න වෙන් කරලා තියෙන හැටි. හිස, පේශිමේ පාදයේ අන්තරංග ගොනු. මේ අන්තරංග ගොනු කියන ඒවා තමයි ආහාර මාර්ගයේ ඒ වාගේ අවයව ටික තියෙන්නේ. ඒ වාගේ ශරීරයේ කොටස් තුනකට බෙදන්න පුළුවන් මේ මොලුස්කා කාණ්ඩයේ සත්තුන්ගේ. තව මොලුස්කා කාණ්ඩයේ සත්තුන්ගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. සමහර මොලුස්කාවන්ගේ අක්ෂි සහිත ග්‍රාහිකා තියෙනවා. දැන් මේ ගොළු බෙල්ලන්ගේ ළමයි ඇස් තියෙන්නේ මේ කෙළවරේ. අක්ෂි සහිත ග්‍රාහිකා කියලා කියනවා මේවට. මෙතන තමයි ඇහැ තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔයගේ ලක්ෂණ තියෙනවා මොලුස්කාවන්ගේ. මේගොල්ලෝ ගොඩබිම ඒ වගේම කරදිය මිරිදිය පරිසරවල වාසය කරනවා. හරි. අපි ලියාගමු චුට්ටක් මෙහෙම මොලුස්කාව ගැන. බලන්න මෙහෙම තියෙනවා මෘදු දේහ දරන ත්‍රිප්‍රස්තරික සතුන් අයත් වන වංශයයි ගොළු බෙල්ලා, දෙපියන් බෙල්ලා, අටපියල්ලා, හංගොල්ලා, දැල්ලා, බූවල්ලා වැනි සතුන් මෙම වංශයට අයත් වේ. ඒකට ලියන්න මොවුන්ගේ ලක්ෂණ කීපයක් පහත පරිදි දැක්විය හැක. මොවුන්ගේ ලක්ෂණ කිහිපයක් පහත පරිදි දැක්විය හැක. ලියන්න ලක්ෂණ කරුණු විදියට ලියන්න. ගොඩබිම මිරිදිය හා කරදිය පරිසරවල වාසය කරයි. ගොඩබිම මිරිදිය හා කරදිය පරිසරවල වාසය කරයි. ත්‍රිප්‍රස්තරික සතුන් වේ මෘදු දේහ දරයි. ඊළඟ කාරණේ ත්‍රිප්‍රස්තරික සතුන් වේ මෘදු දේහ දරයි.
එම නිසා මෘද්වංශීන් යනුවෙන් හඳුන්වයි. එම නිසා මෘද්වංශීන් යනුවෙන් හඳුන්වයි. ඊළඟ එක ශ්ලේෂ්මලෙන් තෙත් වූ දේහාවරණයක් දරයි. ශ්ලේෂ්මලෙන් තෙත් වූ දේහාවරණයක් දරයි. ඊළඟ එක ඇතැම් මොලුස්කාවන්ට කැල්සියම් කාබනේට් වලින් සෑදුණු කවච දරයි. කැල්සියම් කාබනේට් වලින් සෑදුණු කවච දරයි. ඊළඟ එක ඒකලිංගික සතුන් වන අතර ඒකලිංගික සතුන් කියන්නේ ළමයි එක වර්ගයක ප්‍රජනන කොටස් විතරයි තියෙන්නේ. ඒකලිංගික සතුන් වන අතර ලිංගික ප්‍රජනනය මගින් වර්ගයාභෝ කරයි. ලිංගික ප්‍රජනනය මගින් වර්ගයාභෝ කරයි. හරි. ඒක ආයි කියන්නකෝ. ඒක ලිංගික සතුන් වන අතර ලිංගික ප්‍රජනනය මගින් වර්ගයාභෝ කරයි. හරි. ඊළඟට අපි බලමු ළමයි ආත්‍රොපෝඩා වංශය. ඊළඟ අපෘෂ්ඨවංශී කාණ්ඩයේ ආත්‍රොපෝඩා. ඒතර ආත්‍රොපෝඩාවන්ට කියනවා අපි සංධිපාදකයෝ කියලා. මේගොල්ලන්ගේ සංධි සහිත උපාංග තියෙනවා. ඒක නිසා සංධිපාදකයෝ කියලාත් කියනවා. මේ ලෝකේ වැඩිම ජීවී විශේෂ සංඛ්‍යාවක් ඉන්නේ ළමයි මේ ආත්‍රොපෝඩා කියන වංශයේ. ආත්‍රොපෝඩාව කියන කාණ්ඩේ තමයි වැඩිම ජීවී විශේෂ සංඛ්‍යාවක් ඉන්නේ. ලෝකේ ඉන්න සියලුම කෘමිසත්තු අයිති වෙන්නේ ආත්‍රොපෝඩා වංශයට. දැන් අපේ ගෙවල් වල ඉන්න මදුරුවෝ, මැස්සෝ, කුරුමිනියෝ, කැරපොත්තෝ නේද? මේ වාගේ හැම කෘමිසතෙක්ම අයිති වෙනවා මේ ආත්‍රොපෝඩා වංශයට. සියලුම කෘමිසත්තු. මේගොල්ලන්ගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. දැන් අපි දන්නවා මේ අපෘෂ්ඨ වංශීන් කියන්නේ අභ්‍යන්තර සැකිල්ලක් නැති අයනේ. කොඳු වැට පෙලක් නැහැ. අභ්‍යන්තර සැකිල්ලක් නැහැ. අස්ති වලින් හැදිච්ච සැකිල්ලක් නැහැ.
නමුත් මේ ආත්‍රපෝඩා වංශයට තියෙනවා බාහිර සැකිල්ල. මේගොල්ලන්ගේ ශරීරයේ සැකිල්ල තියෙන්නේ පිටත එළියෙන්. කයිටින් කියලා ද්‍රව්‍යයකින් හැදිච්ච බාහිර සැකිල්ලක් තියෙනවා. ඔගොල්ලෝ දැකලා ඇති ඔය දැන් අපි ඉස්සෝ වඩේ එහෙම කනකොට ළමයි නේද? ඉස්සගේ වටේ තියෙනවා පොත්තක් වා එකක් හයිය. අන්න ඒක තමයි. ඉස්සා කියන්නේ සන්ධිපාදකයක් ආත්‍රපෝඩාවේ. එතකොට ඒගොල්ලන්ගේ ශාරීරික වටේ තියෙනවා කයිටින් කියලා ද්‍රව්‍යයකින් හැදිච්ච පිටත සැකිල්ලක්. ඝන උච්චර්මයක් තියෙනවා. ඒක පිටත සැකිල්ලක් විදියට ක්‍රියා කරනවා. සමහර ආත්‍රපෝඩාවන්ට පියාපත් පිහිටලා තියෙනවා. දැන් කෘමිසත්තු හැරුණාම ගෝනුස්සෝ කකුලුව කක්කුට්ටෝ ඒගොල්ලෝ කෘමීන් නෙවෙයිනේ ළමයි. නේද? එතකොට ඒගොල්ලොත් අයිති වෙන්නේ මේ ආත්‍රපෝඩා වංශයට. හරි. එහෙමනම් වැඩිම ජීවිශේෂ සංඛ්‍යාවක් ඉන්න කාණ්ඩය තමයි ආත්‍රපෝඩාව කියලා කියන්නේ. පත්තෑ පණුව කියන්නේ පත්තෑයට නෙවෙයි. පත්තෑ අයිති වෙන්නේ මේ ආත්‍රපෝඩාවන්ට. හැබැයි පත්තෑ පණුව කියන එකේන අයිති වෙන්නේ අර ගැඩවිලා අයිති නේද? දැන් මේ දෙන්නගේ වෙනස ළමයි මෙහෙමයි. මේ පත්තෑයගේ තියෙනවා මේ කයිටින් වලින් හැදිච්ච උච්චර්මයක්. පත්තෑ පණුවගේ එහෙම උච්චර්මයක් නැහැ. කයිටින් වලින් හැදිච්ච ඝන උච්චර්මයක් නැහැ පත්තෑ පණුව කියන එක නේ. එයා චූටි සතෙක්. ඔය මේ බිත්ති වල එහෙම ඉන්නවා සමහරලාට ඒ වගේ. පත්තෑ නෙවෙයි ඈ. පත්තෑ ගරුඬ කිය අපි කියන්නේ නේද? පත්තෑ ගරුඬ කියන්නේ පොඩි එකාටයි ලොකු එකාටයිනේ. ලොකු එකා ගරුඬ පොඩි එකා පත්තෑ. නේද? මේ දෙන්න විශේෂ දෙකක් නෙවෙයි මන් දන්න තරමින්. ඒතර පත්තෑ පණුව කියන්නේ එහෙම එක්කෙනෙක් නෙවෙයි. ඝන උච්චර්මයේ නෑ මේ කයිටින් වලින් හැදිච්ච. හරි. අපි චුට්ටක් ලියාගමු මෙහෙම. බාන්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ සර් ඔව් කියන්න. කරුණු විදිහට ලියන්නේ. ඔව් කරුණු විදිහට ලියන්න. මේව ලියන්න. ආත්‍රපෝඩා වංශය ගැන තියෙනවා මෙහෙම. ඇනිමාලියා රාජධානියේ වැඩිම ජීවිශේෂ සංඛ්‍යාවක් අයත් වංශයේ වේ සත්ත්ව විශේෂ අතුරින් 75%ක් බවන මෙම කාණ්ඩයට ඇත. ඒ කියන්නේ මේ ලෝකේ වාසය කරන සියලුම සත්ත්ව විශේෂ වලින් 75%ක් විතර අයිති වෙන්නේ ආත්‍රපෝඩා වංශයට. හරි. එතකොට මේ ආත්‍රපෝඩාවන්ගෙත් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ කෘමිසත්තු. ජීවිශේෂ 9,50,000ක් විතර ඉන්නවා කියලා කියනවා. බලන්න මේ ඉන්නේ ආත්‍රපෝඩාව කීප දෙනෙක්. හරි. අපි ලියාගමු මෙහෙම. ගොඩබිම කරදිය සහ මිරිදිය පරිසරවල වාසය කරයි. ගොඩබිම කරදිය හා මිරිදිය පරිසරවල වාසය කරයි. දේහය ඛණ්ඩනය වී ඇත. ඛණ්ඩනය වී ඇත. වරහන් ඇතුළේ ලියන ළමයි ටැග්මාකරණය වී ඇත කියලා. ටැග්මාකරණය වී ඇත. දැන් මේගොල්ලන්ගේ ශරීරයේ ළමයි ඛණ්ඩ තුනකට බෙදලා තියෙනවා. හිස, උරස, උදරය කියලා. ඒකට කියනවා ටැග්මාකරණය වෙලා කියලා. ඊළඟ එක දේහයේ මතු පිට කයිටින් වලින් සෑදුණු උච්චර්මයක් ඇත.
දේහ මතු පිට කයිටින් වලින් සෑදුණු උච්චර්මයක් ඇත. එය පිටත සැකිල්ල ලෙස ක්‍රියා කරයි. එය පිටත සැකිල්ල ලෙස ක්‍රියා කරයි. ඊළඟ එක ඇතැම් විශේෂ පියාපත් දරයි. අවසාන එක දේහය ද්විපාර්ශවික සමමිතියක් පෙන්වයි. දේහය ද්විපාර්ශවික සමමිතියක් පෙන්වයි. හරි. ඊට පස්සේ ළමයි අපි බලමු එකයි නොඩමේටා ගැන. හරි. එකයි නොඩමේටා. දැන් මේගොල්ලෝ ළමයි සියලුම අය කරදිය වාසීන් මේගොල්ලෝ විශේෂ ලක්ෂණ තියෙන ජීවීන්. දැන් අපි කියනවානේ දැන් සමහරලාවට මේ ඔය ඕගොල්ලන්ට නම් එහෙම කියන්නේ නැතුව ඇති නේද? අම්මලා එහෙම බයිනවා සමහර ළමයින්ට මොලයක් නැහැ මේකට. එහෙම කියා බයිනවා. එතකොට මෙන්න මේ සත්තුන්ට මොලේ නැහැ කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. මොලයක් කියලා කියන්නේ මේ සත්තුන්ට ස්නායු පද්ධතියක් පිහිටලා නැහැ. දැන් ළමයි ගොඩාක් සත්තුන්ට මේ නියුරෝන කිහිපයක හරි ස්නායු පද්ධතියක් තියෙනවා. ඒතොර ඒ ස්නායු පද්ධතිය ඒගොල්ලන්ගේ වැඩ කරනවා. මොලේ විදියට ක්‍රියා කරනවා. පණිවිඩ හොමාරු කරන්න ඒවට ඒක උදව් වෙනවා. හැබැයි මේගොල්ලන්ගේ ස්නායු පද්ධතියක් පිහිටලා නැහැ. ඉතින් ඒ විදිහට තව මේ විශේෂ ලක්ෂණ ගණනාවක් තියෙන ජීවීන් වර්ගයක් තමයි මේ එකයිනොඩමේටා කාණ්ඩය කියන්නේ. හරි. එතකොට මේගොල්ලෝ මේ කෝඩේටා වංශයට පරිණාමික බඳුතා පෙන්වනවලු මේ සත්ත්ව වංශයේ ඕගොල්ලන්ට ඒවා උසස් පෙළ පන්ති වලදී ඉගෙන ගන්න පුළුවන්. මේගොල්ලන්ගේ ළමයි ශරීරයේ පංචාරීය සමමිතියක් තියෙනවා ගොඩක් අයගේ. පංචාරීය සමමිතියක් කියන්නේ ශරීරයේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් තල පහක් තියෙනවා. පසඟිල්ලා, ඉකිරියා, මුහුදු කැකිරි මේ වාගේ සත්තු අයිති වෙන්නේ මේ එකයිනොඩමේටා වංශයට. මේගොල්ලෝ කරදිය පරිසරවල විතරයි වාසය කරන්නේ. මේගොල්ලන්ගේ ශරීරයේ තියුණු කටු සහිත ආවරණයක් තියෙනවා. සමහර අය විෂ සහිතයි. ඒ කටු ඊටාම විෂ සහිත අයත් ඉන්නවා. ඒ වගේම ශරීරයේ ළමයි තියෙනවා නාලපාද කියලා. සංචරණයට පිහිටලා තියෙනවා නාලපාද කියලා જાතියක්. ඒ නාලපාද වලින් තමයි සංචරණය කරන්නේ. ඔන්න ඔයවාගේ විශේෂ ලක්ෂණ තියෙන ජීවීන් වර්ගයක් තමයි එකයිනොඩමේටා කියලා කියන්නේ. හරි බලන්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ එකයිනොඩමේටාවන් ගැන තියෙනවා. එකයිනොඩමේටා කෝඩේටා වංශයට පරිණාම ගන්නවා පෙන්වන සත්ත්ව වංශයයි පසඟිල්ලා
භංගුර පසඟිල්ලා ඉකිරියා මුහුදු කැකිරි මුහුදු ලිලී වැනි සතුන් අයත් වේ කියලා තියෙනවා. අපි ලක්ෂණ කීපයක් ලියා ගමු කරුණු විදියට. හරි. ලියන්න. සියල්ලම කරදිය පරිසරවල වාසය කරයි. සියල්ලම කරදිය පරිසරවල වාසය කරයි. සියල්ලම කරදිය පරිසරවල වාසය කරයි. දෙක දේහය පංච අරීය සමමිතියක් දරයි. දේහය පංච අරීය සමමිතියක් දරයි. ඊළඟ එක හරි ඊළඟ එක තාරකා සිලින්ඩරාකාර හෝ පුෂ්ප ආකාර හැඩ සහිතය. තාරකා සිලින්ඩරාකාර හෝ පුෂ්ප ආකාර හැඩ සහිතය. ඊළඟ එක සංචරණය සහ ශ්වසනය සඳහා නාල පාද දැකිය හැක. නාල පාද දැකිය හැක. නාල පාද දැකිය හැක. ඊළඟ එක මොළය හෘදය හෝ ඇස් නොදරයි. මොළය හෘදය හෝ ඇස් නොදරයි. මොළය හෘදය හෝ ඇස් නොදරයි. ඊළඟ එක ලිංගික ද්විරූපීතාවය. ලිංගික ද්විරූපීතාවය පෙන්වන අතර
පෙන්වන අතර ලිංගික ප්‍රජනනය සිදු කරයි. ළමයි ලිංගික ද්විරූපීතාවය කියන්නේ මෙහෙම එකක්. බාහිර පෙනුමෙන් ගැහණු පිරිමි බව හඳුන ගන්න පුළුවන් නම් ඒකට කියනවා ලිංගික ද්විරූපීතාවය කියලා. එතකොට මේ සත්තුන්ගේ බාහිර පෙනුමෙන් ගැහණු පිරිමි බව අඳුර ගන්න පුළුවන්ලු. ඒක නිසා ඒගොල්ලන්ට කියනවා අපි ලිංගික ද්විරූපීතාවයේ තියෙනවා කියලා. දැන් සමහර සත්තු ඉන්නවනේ එහෙම හඳුන ගන්න බැරි අය. හරි. එහෙමනම් අපි ඊළඟට බලමු පෘෂ්ඨ වංශීන් ගැන. දැන් එතකොට අපි ඇනිමාලියා රාජධානියේ ඇනිමාලියා රාජධානිය කාණ්ඩ දෙකකට බෙදනවා කියලා අපි කිව්වා. පෘෂ්ඨ වංශීන් සහ අපෘෂ්ඨ වංශීන්. කොඳු වැට පෙලක් නැති අයට අපි කියනවා අපෘෂ්ඨ වංශීන් කියලා. එතකොට ඒගොල්ලෝ කාණ්ඩ පහකට වර්ග කරා. ඒතර ඒ කාණ්ඩ පහ ගැන තමයි අපි දැන් කතා කරේ. ඊට පස්සේ කොඳු වැට පෙලක් තියන අය පෘෂ්ඨ වංශීන්. පෘෂ්ඨ වංශීනුත් ළමයි නැවත කාණ්ඩ පහකට වර්ග කරනවා. මෙන්න මේ විදිහට. කවුද? පිස්කේස්, ඇම්පීබියා, රෙප්ටීලියා, ආවේස්, මැමේලියා කියලා කාණ්ඩ පහකට වෙන් කරනවා. ඒතර කොඳු වැට පෙලක් නැත්තම් කෂේරුවක් දරන සතුන් පෘෂ්ඨ වංශීන් කාණ්ඩ පහකට වෙන් කරන්න පුළුවන්. පිස්කේස්, ඇම්පීබියා, රෙප්ටීලියා, ආවේස්, මැමේලියා. මේ පිස්කේස් කියන්නේ මත්ස්‍යයින්ට. ඇම්පීබියා කියන්නේ උභයජීවීන්. රෙප්ටීලියා කියන්නේ උරගයින්. ආවේස් කියන්නේ පක්ෂීන්, මැමේලියා කියන්නේ ക്ഷീරපායි. එහෙමනම් ඔන්න ඔය විදිහට කාණ්ඩ පහකට අපි වර්ග කරනවා පෘෂ්ඨ වංශීන්. ඒතර ඒගොල්ලන්ගේ පළවෙනි කාණ්ඩය අපි බලමු මුලින්ම පිස්කේස් ගැන. පිස්කේස් ගැන. හරි. ඒතර පිස්කේස් කියන්නේ ළමයි මත්ස්‍යයින්ට. අපේ ලෝකේ ඉන්න මත්ස්‍යෝ ළමයි කාණ්ඩ දෙකකට බෙදනවා. අපි කියනවා අස්තික මත්ස්‍යයින් සහ කාටිලේජ මත්ස්‍යයින් කියලා. මේමයි බෙදන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර මාළු ඉන්නවා. සමහර මාළු ඉන්නවා ළමයි ඒගොල්ලන්ගේ කටු හපලා කන්න පුළුවන්. ඔයගොල්ලෝ බලන්න කාලා තියෙනවා නම් මෝර මාළු. මෝර මාළු හරි මෝර කරවල හරි. මෝර මඩු කියන මාළු. ඒගොල්ලන්ගේ තනිපුරම අභ්‍යන්තර සැකිල්ල හැදිලා තියෙන්නේ කාටිලේජ් වලින්. කාටිලේජ් කියන්නේ අපේ මේ කන හැදිලා තියෙන කාටිලේජ්නේ. අන්න ඒ වාගේ වේ. ඒතර ඒගොල්ලන්ගේ අස්ථි සැකිල්ල මේ කාටිලේජ් වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි ගොඩක් මත්ස්‍යෝ වැඩිපුරම මත්ස්‍යෝ ළමයි අස්තික මත්ස්‍යෝ කියලා අපි කියනවා. ඒ කියන්නේ අභ්‍යන්තර සැකිල්ල අස්ථි වලින් හැදිලා තියෙන්නේ. නේද? අපි ගෙදර දොරේ පාවිච්චි කරන ගොඩක් ඔය මාළු වල ඉන්නේ අස්තික මත්ස්‍යෝ ඉන්නේ. කාටිලේජ් මත්ස්‍යෝත් ඉන්නවා එහෙම. කාටිලේජ් මත්ස්‍යෝ කියන අය කරදියේ විතරයි ඉන්නේ. මිරිදිය පරිසරවල නැහැ. මෝර මඩුව ඒ වාගේ අය කාටිලේජ් මත්ස්‍යෝ. ඒතකොට ඒගොල්ලන්ගේ අභ්‍යන්තර සැකිල්ල කාටිලේජ් වලින් තමයි හැදිලා තියෙන්නේ. හරි? ඒතකොට මත්ස්‍යෝ කියන අය ළමයි ජලජ පරිසරයක ජීවත් වෙන්න විශේෂයෙන් හැඩගැහිච්ච සත්තු. මේගොල්ලෝ ජලයේ වාසය කරන්නේ තනිකරම. ඒතකොට ජලයේ වාසය කරන්න ගැළපෙන හැඩගැසීම් මේගොල්ලන්ගේ තියෙනවා. අනාකූල දේහ හැඩයක් තියෙනවා. අනාකූල කියන්නේ ඉස්සරහා උල් වෙච්ච හැඩය. නේද? දේහ කොරපොතු වලින් ආවරණය වෙලා තියෙනවා ආරක්ෂාවට. පිහිනීම සහ සන්තුලනය. සන්තුලනය කියන්නේ දේහය සමතුලිත කරගන්න. වරල් පිහිටලා තියෙනවා. පිහිනීම සහ දේහ සන්තුලනය සඳහා වරල් පිහිටලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ අංශ රේඛා පද්ධතියක් කියලා එකක් තියෙනවා. ඒකෙන් ළමයි ජලයේ කම්පන හඳුන ගන්න පුළුවන්. හෘදේ කුටීර දෙකයි. හෘදේ කුටීර දෙකයි. තනි කර්ණිකාවයි තනි කෝෂිකාවයි. ළමයි මේ පෘෂ්ඨ වංශිකින් අතුරින් පරිණාමිකව නොදියුණුම කට්ටිය තමයි මත්ස්‍යෝ. මුලින්ම පරිණාමය වෙච්ච අය තමයි මත්ස්‍යෝ. මත්ස්‍යයින්ගෙන් තමයි උරගියෝ හැදෙන්නේ. මත්ස්‍යයින්ගෙන් උභයජීවීන් හැදෙනවා. උභයජීවීන් පරිණාම වෙලා උරගිය හැදෙනවා. ඒ විදිහට දැන් මේ කට්ටිය ටික ටික උඩට යද්දී පරිණාමිකව ටික ටික දියුණු වෙනවා. එතකොට මේ ලක්ෂණත් ක්‍රමානුකූලව වෙනස් වෙනවා. දැන් ඒක මතක තියාගන්න ඒවා මේ මතක තියාගන්න පහසුයි ඔයගොල්ලන්ට. දැන් මාළුන්ගේ හෘදේ කුටීර දෙකයි. උභයජීවීන්ගේ හෘදේ කුටීර තුනක් තියෙනවා. ඒ විදිහට. හරි?
එහෙම මතක තියාගත්තාම පහසුයි කරුණ ටික මතක තියාගන්න. ඊට පස්සේ ශ්වසනය සඳහා මේගොල්ලන්ගේ කරමල් නැත්තම් ජලක්ලෝම පිහිටලා තියෙනවා. සියලුම අය චලතාපී කියන්නේ පරිසර උෂ්ණත්වයේ වෙනස් වීමේදී මේගොල්ලන්ගේ දේහ උෂ්ණත්වයත් අවශ්‍ය විදියට වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට චලතාපී කියලා කියනවා. ඇසිපිය නොමැති ඇස් තියනවලු. අපේ වාගේ ඇහිපිය නැහැ ඇස් වටේ. ඉතින් ওই විදිහට පිස්කේස් කියන්නේ එහෙමනම් ජලජ පරිසරයක ජීවත් වෙන්න සුදුසු හැඩගැසීම් දරන ජීවීන්ට අපි කියනවා පිස්කේස් කියලා. හරි. අපි බලමු ටියුට් එක චුට්ටක්. හරි බලන්න මේම තියෙනවා පෘෂ්ඨවංශීන් කාණ්ඩ 5යි. පිස්කේස් ඇම්ෆීබියා රෙප්ටීලියා ආවේස් මැමේලියා මුලින්ම පිස්කේස් ජලයේ ජීවත් වීමට හොඳින් අනුවර්තනය වී ඇති මත්ස්‍යයින් අයත් වන කාණ්ඩයයි මොහු කරදිය මිර්දිය සහිත ජලජ පරිසරවල වාසය කරයි කියලා තියෙනවා. හරි. අපි ලක්ෂණ ටික ලියාගමු ළමයි මෙහෙම. ලක්ෂණ ටික ලියා ගන්න. අස්තිමය හෝ කාටිලේජමය අභ්‍යන්තර සැකිල්ලක් දරයි. අස්තිමය හෝ කාටිලේජමය අභ්‍යන්තර සැකිල්ලක් දරයි. ඊළඟ එක අනාකූල දේහ හැඩයක් දරයි. අනාකූල දේහ හැඩයක් දරයි. ඊළඟ එක දේහය කොරපොතු වලින් ආවරණය වී පවතී. දේහය කොරපොතු වලින් ආවරණය වී පවතී. ඊළඟ එක පිහිනීම සහ සන්තුලනය සඳහා දේහ සන්තුලනය සඳහා වරල් පිහිටා තිබේ.
ඊළඟ එක ජලයේ කම්පන හඳුනා ගැනීමට अंश रेखा पद्धतिයක් පිහිටා තිබේ. अंश रेखा पद्धतिයක් පිහිටා තිබේ. अंश रेखा पद्धतिයක් පිහිටා තිබේ. हृदय कुटीर දෙකකී ළඟ එක हृदय कुटीर දෙකකී हृदय कुटीर දෙකකී ඊළඟ එක ශ්වසනය ජලක්ලෝම මගින් සිදු කරයි නැත්නම් කරමල් ශ්වසනයේ කරමල් මගින් සිදු කරයි ශ්වසනය කරමල් මගින් සිදු කරයි ශ්වසනයේ කරමල් මගින් සිදු කරයි චලතාපී සතුන් වේ චලතාපී සතුන් වේ චලතාපී සතුන් වේ චලතාපී සතුන් වේ අවසාන එක ඇසිපිය නොමැති ඇස් දරයි ඇසිපිය නොමැති ඇස් ඇත හරි අපි බලමු ඊළඟ කාණ්ඩය ඇම්පීබියා හරි
එතකොට ඇම්ෆීබියා කියන්නේ ළමයි අපි කියනවා උභයජීවීන් කියලා. උභයජීවීන්. පොඩි පන්ති වලදී අපි කිව්වේ දියගොඩ දෙකේම වාසය කරන අය උභයජීවීන් කියලා. හැබැයි අපි දැන් දියගොඩ දෙකේම වාසය කරන අය උභයජීවීන් කියලා කියන්නේ නැහැ. ඒක වැරදි. දැන් උදාහරණයක් විදියට ළමයි දැන් ගන්නකො ඔයගොල්ලෝ කිඹුලා ගොඩබිමත් ඉන්නවා ජලයේත් ඉන්නවා. එතකොට අපි පොඩි පන්ති වල කිව්වනේ උභයජීවීන් කියන්නේ දියගොඩ දෙකේම වාසය කරන අය කියලා. එතකොට කිඹුලා උභයජීවියෙක් වෙන්න ඕන. කබරයා උභයජීවියෙක් වෙන්න ඕන. නමුත් ඒගොල්ලෝ උභයජීවීන් නෙවෙයි උරගයෝ. ඉබ්බා කියන්නේත් උරගයෙක්. නේද? එහෙමනම් අපි මේ පොඩි පන්ති වල කියපු කතන්දරේ දැන් කියන්නේ ඇම්ෆීබියාව කියන්නේ මෙහෙමයි. මේගොල්ලන්ගේ ජීවන චක්‍රයේ විවිධ රූපීය අවස්ථා තියෙනවා. අපි කියනවා රූපාන්තරණයක් පෙන්වනවා කියලා. ජීවන චක්‍රයේ රූපාන්තරණයක් පෙන්වනවා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න ජලය අත්‍යවශ්‍යයි. ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න ජලය අත්‍යවශ්‍යයි කියන ළමයි මේගොල්ලන්ගේ ජීවන චක්‍රයේ ජලජ අවධියක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට ගෙම්බාගේ එක ජීවිතේ එක කාලයක් එයා ජලය ගත කරන්නේ ඉස්ගෙඩිය විදියට. එහෙමනම් එයාගේ ජීවන චක්‍රයේ එක අවධියක් ජලය ගත කරනවා. ඒතකොට එයාට ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න ජලය අත්‍යවශ්‍යයි. මෙන්න මේ විදිහට ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න ජලය අත්‍යවශ්‍ය වන ජීවීන්ට අපි කියනවා උභයජීවීන් කියලා. එතකොට ගෙම්බා, මැඩියා, සලමන්දරා, නූට්ටා, පණුගෙම්බා මේ වාගේ අය අපි කියනවා ඇම්ෆීබියාව කියලා. නැත්නම් උභයජීවීන් කියලා කියනවා. හරි? රයිට්. එතකොට ඇම්ෆීබියාවන්ගේ ළමයි ලක්ෂණ ගණනාවක් තියෙනවා. ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න ජලය අත්‍යවශ්‍යයි. රූපාන්තරණයක් තියෙනවා. නේද? දැන් ජීවන චක්‍රය කියන එක අපි හැමෝටම තියෙනවා. අපිටත් ජීවන චක්‍රයක් තියෙනවා. ශාකයකට ජීවන චක්‍රයක් තියෙනවා. ජීවන චක්‍රය කියන්නේ ජීවියෙක් උපන් දවසේ ඉඳන් මැරෙනකන් එයා ජීවිතේ ගත කරන එක එක අවදි වලට කියනවා ජීවන චක්‍රය කියලා. අපෙත් එහෙම අවදි තියෙනවනේ. ලදරු විය, ළමා විය, තරුණ විය, වැඩිහිටි විය. ඒ තමයි අවදි. රූපාන්තරණය කියන්නේ මේ එක එක අවදිවල එකිනෙකට වෙනස් රූපීය ස්වභාවයන් ගත කරන එකට කියනවා රූපාන්තරණයක් කියලා. දැන් ගෙම්බා එක කාලෙක ඉස්ගෙඩියෙක්, මාළුවෙක් වාගේ ජලයේ පීනලා යන වරල් තියෙන සතෙක්. තව ටික කාලයක් යද්දී ගොඩබිම වාසය කරන කෘමීන් ආහාරයට ගන්න පාදමගින් සංචරණය කරන පෙනහළු වලින් ශෝෂණය කරන ජීවියෙක්. ඒතකොට එක එක රූපීය අවස්ථා තියෙනවා. ඒක තමයි රූපාන්තරණය කියන්නේ. ඒතකොට මේ සත්තුන්ට රූපාන්තරණයක් තියෙනවා. දැන් මේගොල්ලෝ ළමයි ජලයේ ගොඩබිමේ දෙකම වාසය කරන හින්දා මේගොල්ලන්ට ශ්වසන අවයව කිහිපයක් තියෙනවා. ජලයේ වාසය කරනකොට කර්මල් වලින් සහ තෙත සමෙන් ශ්වසනය කරනවා. ගොඩබිමට ආපුවම පෙනහළු වලින් ශ්වසනය කරනවා. තුනී ශ්ලේෂ්මල වලින් තෙත් වෙච්ච දේහාවරණයක් තියෙනවා. දැන් මං කිව්වා ඔයගොල්ලන්ට මත්ස්‍යයින්ගේ හෘදේ කුටීර 2යි කියලා. දැන් මත්ස්‍යයින්ට වඩා ටිකක් දියුණුයි උභයජීවී. ඒතර මේගොල්ලන්ගේ හෘදේ කුටීර 3යි. කර්ණිකා 2යි තනි කෝෂිකාවක් තියෙනවා. හරි. එතකොට ඔන්න ඔය ලක්ෂණ තියෙන අයට අපි කියනවා උභයජීවීන්. එහෙම නැත්නම් ඇම්ෆීබියා කියලා. හරි. අපි ලක්ෂණ ලියාගමු. හරි. මේ ළමයි සත්තු ටික ඕනනම් මේ තියෙන සලමන්දරා නේද? ගෙම්බා. හරි. ලියා ගන්නකො මේම ලක්ෂණ ටික. ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමට ජලය අත්‍යවශ්‍ය වේ. ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමට ජලය අත්‍යවශ්‍ය වේ. ළමයි මේක ලියාගන්නකො මං ටක් ගාලා මේ ලියාගන්න මේ අත උස්සන්න ලියාගෙන ඉවර නම් මම මේක ෂෙයා කරන්නම් මේ ඕගොල්ලන්ට ලක්ෂණ ටික. කෙටි ලක්ෂණ ටිකක් තියෙනවා.
හරි ටියුට් එකේ මේක ලියාගන්න ලක්ෂණ වලට ලියාගෙන මට අත උස්සන්න ඉවර නම් ඈ. ඉක්මන් කරමු ළමයි අනිත් ඈ. ඉමේෂ් ගයන් ඉක්මන් කරන්න.
හරි. ඊළඟට රෙප්ටීලියාව නැත්නම් උරගයෝ. හරි. එතකොට දැන් ඔන්න පරිණාමිකව ඉස්සෙල්ලාම ජලයේ මුල්ම පෘෂ්ඨවංශීන් මත්ස්‍යව හැදෙනවා. ඊට පස්සේ මත්ස්‍යෝ ටික කාලයක් යනකොට පරිණාමය වෙලා උභයජීවීන් ඇති වෙනවා. ඒතකොට උභයජීවීන්ට නමුත් ළමයි ගොඩබිමෙන් ජලයෙන් සම්පූර්ණයෙන් මිදෙන්න බෑ. ඇයි මිදෙන්න බැරි? ඒගොල්ලන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න ජලය අත්‍යවශ්‍යයි. ජලජ අවධියක් තියෙනවා. ඊළඟට මේ ජලජ පරිසරයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා ගොඩබිම නිදහස් ජීවිතයකට මුලින්ම හුරු වෙච්ච ජීවීන් තමයි රෙප්ටීලියා නැත්නම් උරගයෝ කියලා අපි කියන්නේ. උරගයෝ තමයි මුලින්ම ගොඩබිම නිදහස් ජීවිතයකට හුරු වෙච්ච අය. හරි. එතකොට උරගයෝ උභයජීවීන්ට වඩා දියුණු ලක්ෂණ තියෙනවා ළමයි මේගොල්ලන්ගේ. ගොඩබිම නිදහස් ජීවිතයකට ඉතාම හොඳින් අනුවර්තනය වෙච්ච උභයජීවීන්ට වඩා දියුණු ලක්ෂණ මේගොල්ලන්ගේ තියෙනවා. දැන් මේගොල්ලන්ගේ හෘදේ කුටීර 4ක් තියෙනවා. හැබැයි කර්ණිකා දෙක තියෙනවා. එහෙමම කෝෂිකා දෙක අසම්පූර්ණව බෙදිලා තියෙනවා. අසම්පූර්ණව බෙදිච්ච කෝෂිකා දෙකක් සහිත කුටීර 4කින් යුක්ත හෘදයක් තියෙනවා. මේගොල්ලන්ගේ බොහොම රළු හමක් තියෙනවා. කොරළ සහිත රළු සමක් තියෙනවා. ඒ කියන්නේ ගොඩබිම ජීවිතයට හුරු වෙලා තියෙන්නේ මේ විදිහට පෙනහළු වලින් ශෝෂණය කරනවා. හරි. ඒ වාගේ ලක්ෂණ තියෙනවා ළමයි. එතකොට භෞමික ඒ කියන්නේ ගොඩබිම මිරිදිය කරදිය හැම පරිසරයකම වාසය කරනවා. හැබැයි මේ නිදහසේ ගොඩබිමේ මේගොල්ලන්ට ඉන්න පුළුවන්. ජලය අත්‍යවශ්‍ය නැහැ මේගොල්ලන්ට ජීවත් වෙන්න. දැන් මේ කිඹුලා වාගේ සත්තු වැඩි හරියක් ජලයේ තමයි ඉන්නේ. නමුත් ජලය අත්‍යවශ්‍ය නැහැ මේගොල්ලන්ට ජීවත් වෙන්න. හරි. අපි ලියාගමු උරගීන්ගේ ලක්ෂණ මෙහෙම. බලන්න ටියුට් එකේ උරගයෝ ඉන්නවා රූප සටහන් එක්ක. මේගොල්ලන්ගේ නම් මතක තියාගන්න ටිකක් මේ උඩ උදාහරණ වල තියෙනවා. මේක නෑ නේද? හරි. එතකොට දැන් ළමයි මේ අපේ ගෙවල් වල ඉන්න හූනෝ. එතකොට සමහර උරගයෝ ඉන්නවා පාද රහිත අය. සියලුම සර්පයෝ අයිති වෙන්නේ මේ උරගයෝ කාණ්ඩයට. කටුස්සෝ, හූනෝ, ඉබ්බා, කැස්බෑවා නේද? ඊට පස්සේ කිඹුලා මේ වාගේ සත්තු අයිති වෙන්නේ මේ උරගයෝ කියන කාණ්ඩයට. හරි. අපි ලියාගමු මෙහෙම ලක්ෂණ උරගයන්ගේ. ග්‍රන්ථි වලින් තොර වියලි සමක් දරයි. ග්‍රන්ථි වලින් තොර වියලි සමක් දරයි. ග්‍රන්ථි වලින් තොර වියලි සමක් දරයි. හැමේ ග්‍රන්ථි පිහිටලා නැහැ. සම කොරළ සහිතය. කොර පොතු නෙවෙයි ළමයි කොරළ. දැන් මත්ස්‍යයින්ගේ තියෙන්නේ කොර පොතු. මේගොල්ලන් කොරළ. සම කොරළ සහිතය. ඊළඟ එක සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටා තිබේ. සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටා තිබේ. පංචාංගුලික ගාත්‍රා පිහිටා තිබේ. ඊළඟ එක කර්ණිකා දෙකක් හා
අසම්පූර්ණ ලෙස බෙදුණු කර්ණිකා දෙකක් හා අසම්පූර්ණව බෙදුණු කෝෂිකාවක් සහිත කුටීර හතරක හෘදයක් ඇත. කුටීර හතරක හෘදයක් ඇත. ඊළඟ එක පෙනහැලි මගින් ශ්වසනය සිදු කරයි. පෙනහැලි මගින් ශ්වසනය සිදු කරයි. ඊළඟ එක චලතාපී සතුන්ය. චලතාපී කියන්නේ නියත දේහ උෂ්ණත්වයක් නැහැ. චලතාපී සතුන්ය. ඊළඟ එක අභ්‍යන්තර සංසේචනය සිදු කරයි. අභ්‍යන්තර සංසේචනය සිදු කරයි. ළමයි මේගොල්ලන්ගේ ජන්මාණු ස්ත්‍රී ජන්මාණු පුරුෂ ජන්මාණු එකතු වෙන්නේ දේහය තුල. ඒකට කියනවා අපි අභ්‍යන්තර සංසේචනයක් කියලා. ඊළඟ එක හරි පක්ෂීන් නැත්නම් ආවේශ ඊළඟ පෘෂ්ඨවංශී කාණ්ඩය ආවේශ නැත්නම් පක්ෂීන් ළමයි පෘෂ්ඨවංශී සත්තුන්ගෙන් දියුණුම සත්තු තමයි ශීරපායි සත්තු අපි අයිති වෙන ශීරපායි සත්තු. ඒතොර ශීරපායින් හැරුණාම ඊළඟට දියුණුම කාණ්ඩය තමයි ආවේශ නැත්නම් පක්ෂීන් කියලා කියන්නේ. හරි ඒතොර පක්ෂීන්ගෙත් ඊටාම දියුණු හෘදයක් තියෙනවා නේද මොලයක් තියෙනවා ඒ වාගේ පෘෂ්ඨවංශීන් හැරුණාම දියුණුම සත්ත්ව කාණ්ඩය තමයි පක්ෂීන් කියලා කියන්නේ. මේගොල්ලෝ වායව පරිසරයේ සංචරණය සඳහා සුදුසු දේහ සැලැස්මක් සහිත සතුන්. වායව පරිසරයේ සංචරණය කරන්න සුදුසු දේහ සැලැස්මක් සහිත සතුන් කියලා කියනවා. මේගොල්ලන්ගේ සැහැල්ලු අස්ථි පද්ධතියක් තියෙනවා.
සැහැල්ලු අස්ථි පද්ධතියක් තියෙනවා. ඒ වගේම හැම පිහාටු වලින් ආවරණය වෙලා තියෙනවා. ශරීරේ අනාකූල දේහ හැඩයක් තියෙනවා. අනාකූල දේහ හැඩයක්. දැන් සමහර පක්ෂීන් ඉන්නවා ළමයි පියාඹන්න බැරි අය. උදාහරණයක් විදියට ගත්තොත් පෙන්ගුයින් පැස්බරා මේ වාගේ සත්තුන්ට මේගොල්ලෝ කුරුල්ලෝ. නමුත් මේගොල්ලන්ට පියාඹන්න බෑ. ඉතින් මේ වාගේ හෘදේ කුටීර 4ක් තියෙනවා. සම්පූර්ණයෙන් බෙදිච්ච හෘදේ කුටීර 4ක් පිහිටලා තියෙනවා පක්ෂීන්ට. අනිත් විශේෂම කාරණේ තමයි මේගොල්ලෝ අචලතාපී සත්තු. අචලතාපී කියන්නේ පරිසර උෂ්ණත්වයේ වෙනස් වුණාට දේහ උෂ්ණත්වයේ වෙනස් වෙන්නේ නැහැ. නියත දේහ උෂ්ණත්වයක් තියෙනවා. ඒක නිසා අපි කියනවා අචලතාපී සත්තු කියලා මේ අයට. හරි. බලන්න මේගොල්ලන්ගේ ලක්ෂණ අපි ලියාගමු මෙහෙම. ඊතා සැහැල්ලු අස්තිමය අභ්‍යන්තර සැකිල්ලක් දරයි. ඊතා සැහැල්ලු අස්තිමය අභ්‍යන්තර සැකිල්ලක් දරයි. ඊතා සැහැල්ලු අස්තිමය අභ්‍යන්තර සැකිල්ලක් දරයි. ඊළඟ එක අනාකූල දේහ හැඩයක් දරයි. අනාකූල දේහ හැඩයක් දරයි. අනාකූල දේහ හැඩයක් දරයි. සම පිහාටු වලින් ආවරණය වී පවතී. සම පිහාටු වලින් ආවරණය වී පවතී. ඊළඟට සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටා ඇති අතර පූර්ව ගාත්‍රා පියාපත් බවට පත්වී තිබේ. පූර්ව ගාත්‍රා පියාපත් බවට පත්වී තිබේ. ඊළඟ එක ඇසිපිය සහිත තියුණු දෘෂ්ටියක් ඇති ඇස් දරයි. තියුණු දෘෂ්ටියක් ඇති ඇස් දරයි.
තියුණු දෘෂ්ටියක් සහිත ඇස් දරයි. මුඛයේ දත් නොපිහිටන අතර භෝජන රටාව අනුව සැකසුණු හොටයක් සහිතය. භෝජන රටාව අනුව සැකසුණු හොටයක් සහිතය. ඊළඟට කුටීර හතරක් සහිත හෘදයක් ඇත. කුටීර හතරක් සහිත හෘදයක් ඇත. ඊළඟ එක අචලතාපී සතුන්. මේ අචලතාපී කියන එක ළමයි ඉතාම වැදගත්. පෘෂ්ඨවංශී සත්වකාණ්ඩ පහෙන් 3ක් චලතාපී. මුල්ම 3. මත්ස්‍යයින්, උභයජීවීන්, උරගයින් ඒගොල්ලෝ චලතාපී. පරිසර උෂ්ණත්වය වෙනස් වෙද්දී දේහ උෂ්ණත්වයත් වෙනස් වෙනවා. අචලතාපී සත්වකාණ්ඩ 2යි. ආවේස් නැත්නම් පක්ෂීන් සහ ශීරපායින් මැමේලියා. මේ දෙගොල්ලෝ තමයි අචලතාපී. හරි. එවන අපි බලමු අවසාන පෘෂ්ඨවංශී කාණ්ඩය මැමේලියා නැත්නම් ශීරපායි සත්තු. එතකොට ශීරපායින් කියන්නේ පෘෂ්ඨවංශීන් අතුරින් දියුණුම සත්තු. මේගොල්ලෝ කුඩා කාලයේදී පැටවුන් කිරි දීලා පෝෂණය කරනවා. ඒක නිසා තමයි ශීරපායි සතුන් කියලා කියන්නේ. මේගොල්ලෝ ජලය, ගොඩබිම නේද ඒ වාගේ වායෝ පරිසරයේ මේ වාගේ හැම පරිසරයකම වාසය කරනවා. දැන් උදාහරණයක් විදිහට පියාඹන එක්කෙනෙක් තමයි වවුලා. ශීරපායි සතෙක්. මුහුදේ ඉන්න ශීරපායි සතු ගොඩක් ඉන්නවා. ඩොල්ෆින්, තල්මහ නේද? එතකොට ඔය සීල් මත්ස්‍යෝ, මුහුදු සිංහවයි කියන අය ඒවය මේ මැමේලියා කාණ්ඩේ නැත්නම් ශීරපායි කාණ්ඩේට තමයි අයිති වෙන්නේ. ඒතර ශීරපායි සතුන්ගේ ළමයි දියුණු මොලයක් තියෙනවා. සම්පූර්ණයෙන් කුටීර 4ක්. මේ කුරුල්ලන්ටත් ඒක තියෙනවා. කුටීර 4කින් ඒ කියන්නේ කර්ණිකා දෙහිකුයි කෝෂිකා දෙහිකුයි සහිත හෘදයක් තියෙනවා. හරි. එතකොට මේ ඒ වගේම පක්ෂීන් වාගේම මේගොල්ලෝ අචලතාපී සත්වය කියන්නේ පරිසර උෂ්ණත්වය වෙනස් වුණාට දේහ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ශීරපායින්ගේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. අනන්‍ය ලක්ෂණ. ඒගොල්ලන්ගේ විතරක්ම දකින්න පුළුවන් ලක්ෂණ. එකක් තමයි සමේ රෝම පිහිටීම. සමේ රෝම කියන එක තියෙන්නේ ශීරපායින්ගේ විතරයි. සමේ දහඩිය නිපදවන ස්වේද ග්‍රන්ථි පිහිටලා තියෙනවා ශීරපායි සත්තුන්ගේ. ආයේ බාහිර කම්පෙති පිහිටලා තියෙන ශීරපායි සත්තුන්ගේ විතරයි. කම්පෙති. නේද? බලන්න අනික් එක සත්ව කාණ්ඩයකවත් කම්පෙති පිහිටලා නැහැ. හරි? ඊට පස්සේ සම්පූර්ණ ද්විත්ව සංසරණයක් තියෙනවා ශීරපායි සත්තුන්ගේ. ළමයි මේ ද්විත්ව සංසරණය කියන එක රුධිර සංසරණ පද්ධතියේදී 11 පන්තියේදී ඉගෙන ගන්න අපි. සරලව ද්විත්ව සංසරණයක් කියන්නේ මේකයි. ඔව් ඩොල්ෆින් කියන්නේ මේ ශීරපායි සතෙක්. හරි? ද්විත්ව සංසරණයක් කියන්නේ ළමයි මෙහෙමයි. අපේ ශරීරයේ රුධිරය ශරීරය තුලින් එක සැරයක් යනකොට හෘදය තුලින් දෙපාරක් යනවා. අපි ඒක රුධිර සංසරණ පද්ධතිය ගැන කතා කරද්දි කතා කරමු. දැන් ලක්ෂණයක් විදියට මතක තියාගන්න මේක ද්විත්ව සංසරණයක් තියෙනවා ශීරපායි සත්තුන්ගේ. ඊට පස්සේ ශීරපායින්ගේ සතු තව ලක්ෂණයක් තමයි න්‍යෂ්ටි රහිත ද්වි අවතල රතු රුධිරාණු තියෙනවා. රතු රුධිරාණු වල හැඩේ ද්වි අවතල මණ්ඩලාකාර හැඩයක් කියලා කියනවා. න්‍යෂ්ටි රහිතයි. න්‍යෂ්ටියක් නැහැ රතු රුධිරාණු වල. හරි? ඊට පස්සේ අපි කතා කරා මේ අචලතාපී කියන්නේ මොකක්ද කියලා. පරිසර උෂ්ණත්වය වෙනස් වුණාට දේහ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. නියත දේහ උෂ්ණත්වයක් තියෙනවා. පිරිමි සත්තුන්ගේ ශීරපායි වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත පිහිටලා තියෙනවා. ඒකට හේතුව ළමයි මේ ශුක්‍රාණු නිපදවන්න අවශ්‍ය වෙන්නේ දේහ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක්. එහෙම වුණොත් තමයි හොඳින් ශුක්‍රාණු නිපදවීම වෙන්නේ. ඒ සඳහා වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත පිහිටලා තියෙනවා. මේ වෘෂණ කෝෂ කියලා සම්මල්ලක් තුල පිහිටලා තියෙනවා ශරීරයෙන් පිටත.
ඊට පස්සේ අභ්‍යන්තර සංසේචනයක් වෙනවා. දේහය තුල තමයි සංසේචන ක්‍රියාවලිය වෙන්නේ. ශුක්‍රාණු සහ ඩිම්බ එකතු වීම වෙන්නේ. කලල පටල විකසණය වෙනවලු. කලල පටල කියන්නේ දැන් අපේ මව් කුස තුල ළමයි අපි ඉන්නකොට අපේ ශරීරයේ වටා කලලේ වටා කලල පටල කියලා පටලයක් තියෙනවා. ඒ කලල පටලේ සහ මේ කලලයේ කලල බන්ධයක් කියලා. කලල බන්ධය මගින් තමයි ගර්භාෂය එක්ක සම්බන්ධ වෙන්නේ. අම්මත් එක්ක සම්බන්ධ වෙන්නේ කලල බන්ධය කියලා විශේෂ ව්‍යුහයකින්. ඒතකොට ඒකවා අපි ඊළඟ පාඩමේ ප්‍රජනනයේ පාඩමේදී කතා කරනවා මේ කලල බන්ධය. ඒවා අපිට එතකොට බලන්න පුළුවන් මොකක්ද කියලා. හරි අපි එමනම් ලියාගමු ලක්ෂණ ටික ශීරපායින්ගේ. ශීරපායින්ගේ ලක්ෂණ ටික ලියාගන්න. රෝම වලින් ආවරණය වූ සමක් සහිතය සමේ කූප තුල රෝම ගිලී පවතී. රෝම තියෙන්නේ රෝම කූප තුල. ළමයි ශීරපායින්ගේ සමේ ග්‍රන්ථි වර්ග 5ක් තියෙනවා. ග්‍රන්ථි 5ක් තියෙනවා. කිරි නිපදවන ග්‍රන්ථි තියෙනවා. අපි ඒවට කියනවා ස්ථාන ග්‍රන්ථි කියලා. දහඩිය නිපදවන ග්‍රන්ථි වලට කියනවා ස්වේද ග්‍රන්ථි කියලා. ඊට පස්සේ තව ওই රෝම කූපය ළඟ තියෙනවා රෝම වල ආරක්ෂාවට විශේෂ තෙල් වර්ගයක් වාගේ නිපදවනවා සීබම් කියලා කියනවා ඒවට. ඒවට කියනවා ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි කියලා. මේ ටික ලියා ගන්නකො. රයිට් අපි ඉක්මනින් මේ ටික ලියාගෙන ළමයි අද අපි නතර කරමු. අපිට තව මේ පාඩමේ චූට්ටක් ඉතුරු වෙනවා වර්ගීකරණය කියන කොටස. වර්ගීකරණය කියන කොටස ජීවීන් වර්ගීකරණය. එතකොට ජීවීන් වර්ගීකරණය අපි ලබන සතියේ ඊළඟ මේ පාඩම අපේ ප්‍රජනනයේ පාඩම කරන්න කලින් ඒ ටික අපි ඉවර කරමු. වර්ගීකරණය කියන එක පොඩි කොටසයි තියෙන්නේ. right. එතකොට මේ දෙකට පන්තියක් තියෙනවා කියලා කිව්වා ළමයි වාගයකට. ඒක නිසා මේ අපි නතර කරමු පන්තිය. දැන් මම මේ කරුණු ටික ඕගොල්ලන්ට ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්නම්. එතකොට ඕගොල්ලන්ට මේ ඒ ටික ලියා ගන්න පුළුවන්. එවනම් අපි පාඩම නතර කරමු. අද කීප දෙනෙක් නෑ මම වීඩියෝ එක දාන්නම්. අඩුපාඩුවක් වුණා නම් ඕගොල්ලෝ වීඩියෝ එකත් බලන්න. හරි එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි අයිබෝන්. අපි පන්තිය නවත්තමු දැන් ඈ. සර් ඔව් කියන්න. සර් ලබන සතියේ කරන පාඩමට ටියුට් එක ගන්න එන්න ඕනේ සර්. දැන් මෙන්න එපා මම මැසේජ් එක දාන්නම් ඈ. හා සර්. දවස් දෙකක් යයි මට ගහන්න. හරි.